මේ ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන සාධක බලමු. මොනවද බාහිර සාධක? එකක් තමයි පුතේ ලංකාවේ දේශගුණය තීරණය කරන දේශගුණය තීරණය කරන සාධකයි මේ ඉගෙන ගන්නේ. සාධක එකක් තමයි පුතේ අපි මෙන්න මේකට ළඟින් පිටලා තියෙනවා. මොකද්ද? මෙතනින් තියෙන්නේ මහා ලොකුවට රයිට් ඉන්දියාව පිහිටලා තියෙනවා නේද? රයිට්. ඕ අපේ දේශගුණීය සාධක තීරණය කරන එක සාධකයක් තමයි ඉන්දියානු උපමහද්වීපයේ ගාව ඉන්නේ මහද්වීපය. ඉන්දියාව මහද්වීපේ ඉන්දියාව රත් වෙනකොට අපේ ලංකාවත් රත් වෙනවා ළමයි ටික. ඉන්දියාව සිසිල් වෙනකොට විශේෂයෙන්ම යාපනයේට ඒ සිසිලත දැනෙනවා. ඉන්දියාවේ මහා තියෙනවා හිමාල කඳු පන්තිය. මේ හිමාල කඳු පන්තියේ සිසිලස සීතල වෙනකොට අපිට එහෙට හිම වැටෙනකොට මෙහි යම් යම් වෙනස්කම් ඇති වෙනවා. සීතල දැනෙනවා. දෙසැම්බර් මාසයේම දැනෙන්නේ අපිට උනත් දැනෙනවා ටිකක්. රයිට්. එහෙනම් ඉන්දියාව ගාව පිහිටන. ඉතින් සර් ඉන්දියාව ගාව පිහිටනකොට අපිට දැනෙන්නේ කොහොමද? අපි වෙනම තියෙනවනේ. වෙනමනේ ඉන්නේ. ළමයි වෙනම හිටියට මෙහෙමනේ ඉන්නේ. ළමයි වෙනම හිටියට මෙහෙමනේ වේදින්නේ. මේ ඉන්දියාවේ තැටිය කියලා ගත්තොත් මේ ඉන්දියාවේ තැටිය මේ මුහුද යට මෙන්න මෙහෙම නිරුමක් තියෙනවා. මේ මුහුද මේක තමයි මුහුද. මේක තමයි මුහුද. මේක ඉන්දියාව. තේරුන්නේ නැහැ සර්. ඇයි ළමයි උඩින් බලද්දි පේන හැටි මං මෙතනට මුඩින් අඳින්නම්කෝ. දැන් ලංකාව මෙහෙම පෙවුනට කොහොම පෙවුනට ඉන්දියාව මෙහෙම පෙවුනට මේක මේ සිද්ධියම පැත්තෙන් බැලුවොත් මුහුදු මට්ටමේ ඉඳලා බැලුවොත් මේ සිද්ධිය ගැන මේ පැත්තේ ඉඳන් මුහුදු මට්ටමේ ඉඳන් බලනවා මේ රටවල් දෙක දිහා. අපේ ලංකාව තියෙන්නේ මෙහෙම නෙවෙයිද? දැන් මධ්‍යම කඳු කරේ මට අඳින්න බැරි වුණා. දල වශයෙන්. ඕ මධ්‍යම කඳු කරේත් මං ඇන්ද. මේක දල වශයෙන් රූප සටහනක් ඈ. හිතන්න එපා නැත්තම් මෙහෙම කියලා. මේ මෙහෙම පොල් ගස් ටික තියෙන්නේ නැද්ද? ඉන්දියාවේ අපි හිතමු. මේකේ ලංකාව ඔහොම නෙවෙයි තියෙන්නේ. ලංකාවේ ගස් වැල් ඔහොම නෙවෙයි තියෙන්නේ. කොහොම තමයි. මේක දූපත් දෙකක් වගේ. මේක දූපතක් වගේ. අපි ඇත්තටම බැලුවොත් එහෙම මේ ආදම්ගේ පාලම කියලා නේද? අපේ තලෙයි මන්නාරමේ ඉඳන් ඉන්දියාවේ ධනුෂ්කොඩියට යන්න වැලි පාර 7-8ක් තියෙනවා. බාදිය කාලෙට මේ වැලි කඳු ටික මතුවෙනවා. රාමායනේ එහෙම අහලා තියෙනවා. වාල්මීකිගේ හීනේ දන්නවා නම් රාමා සීතාව ලංකාවට ගෙනාවහම හනුමන්තා ආවේ ඕක හරහා කියලා. ආවේ ඕක හරහා. එක අවස්ථාවකදී තව කතාවකදී මේ යගදාවෙන් පහර දීලා මුහුද දෙපෑවෙනවා. එතකොට තමන්ගේ සේනාවත් එක්ක ආවලු මුහුද දෙපළු කරගෙන. කතන්දරනේ මුහුද දෙපළු කරගෙන වෙන්න ඇති. ඕක මුහුද දෙපළු කරගෙන නෙවෙයි. බාදිය කාලෙට පුතේ අදටත් ඇවිදින්න පුළුවන්. ඉන්දියාවට පයින් යන්න බෑ. යම් යම් ගැඹුරු ස්ථාන තියෙනවා. නමුත් මේ තලෙයි මන්නාරට ධනුෂ්කොඩිය පේනවා. තලෙයි මන්නාරමට ධනුෂ්කොඩිය පේනවා. ඉස්සර කාලේ පුතේ තලෙයි මන්නාරමට දුම්රිය සේවාවක් තිබිලා තියෙනවා. කොහෙට යන්නද සර් දුම්රිය? ඉන්දියාවට යන්න දුම්රිය. ඉන්දියාවට යනවා දුම්රියෙන්. අපි ලංකාවේ අපි දන්නේ නැහනේ. දන්නේ නැහැ. ඉන්දියාවට දුම්රියේ යන්න පුළුවන් විදියට තලෙයි මන්නාරමේ රේල් පාර අදටත් තියෙන රේල් පාර ගිහිල්ලා මොහොතෙන් අහවර වෙන්නේ.
එතකොට ඊතා විශාල මේ කෝච්චියේන මගින් පිරිස මේ පෙට්ටි ටික දාන්න පුළුවන් පාලම් පාරුවක් වගේ එකක් එනවා. මේ පාලම් පාරුවට මේක පටවා ගන්නවා. එන්ජිම හැර ඉතිරි පෙට්ටි කිහිපය. ඒ පාලම් පාරුවේ පීලි තියෙනවා. මේ පීලි දිගේ යනවා. ඉන්දියාවේ ධනුෂ්කොඩියට ගියාට පස්සේ ධනුෂ්කොඩියෙන් එනවා එන්ජිමක්. එන්ජිමට සවි කර ගන්නවා ඇදගෙන යනවා. ලංකාවෙන් කෝච්චි ඉන්දියාවට ගියා. ලංකාවෙන් කෝච්චි ඉන්දියාවට ගියා දන්නෙත් නැහැ. අද අපි එහෙනම් දුර්වලයිනේ සර්. දුර්වලයි තමයි. අද අපි දුර්වලයි තමයි. තිබ්බ දේ රැකගත්තේ නැහැ. යුද්ධෙත් එක්ක කොච්චර දේවල් අහිමුණාද? අද යුද්ධය ගැන යුද්ධේ විකුණාගෙන කරනවා, යුද්ධෙන් පම්පුවරි ගන්නවා, යුද්ධෙහිඳ කී දෙයක් නැති වුණාද? මොන දේ වෙලා හරි මේ යුද්ධය අවසන් වීම සතුටක් නෙවෙයිද? යුද්ධය අවසන් වීම සතුටක්. හැබැයි යුද්ධය අවසන් වීම සතුටක් ගගා ඒ සතුට භුක්ති විඳිනවා මිසක් ඒ යුද්ධය අවසන් වෙච්ච එකේ ප්‍රගතිය ලංකාව තාම ගත්තේ නැහැ. යුද්ධය අවසන් වීමේ ප්‍රගතිය ගත යුතුයි අපි. අපිට මේ මහා ගිය ධනස්කන්ධය මහා වැය වෙච්ච යුද්ධය වෙනුවෙන් විනාශ වෙච්ච දේපළවල ගිය අහිමි වෙච්ච දේ දැන් ගොඩනගා ගන්න පුළුවන්. අපි කෘෂිකාර්මික රට මොනවද හරියට වවන්නේ? ඇයි වවන්නේ නැත්තේ? ඇයි හරියට පිටරටට කෝට එකක් දෙන්නේ නැත්තේ? ඇයි පිටරටට දේවල් ලබා ගන්න බැරි? ඉන්දියාවට බිම්මල් යවන්න මගෙත් ව්‍යාපාරයක් තිබ්බලම. මහා අති විශාල විදියට පටන් ගත්ත මේ ව්‍යාපාරය ඉන්දියාවට යවන්න සියලුම දේවල් සකසලා. ලංකාවේ රජයේ යම් ක්‍රියාපිළිවෙතක් නිසා ඒ ව්‍යාපාරය එතනින් එහාට කරගන්න බැරුව ගියා. අර ලක්ෂ ගානක උපකරණ සහිත ඒ ව්‍යාපාරයේ ඔක්කොම දේවල් සම්පූර්ණයෙන්ම අහිමුණා. ඔක්කොම දේවල් අහිමුණා. මොකද තීරණ ගැනීමේ ප්‍රමාදය. තීරණ ගැනීමේ ප්‍රමාදය. අදටත් බිම්මල් වලට කිසිම බිම්මල් ආශ්‍රිත නිෂ්පාදනයකට ක්වොලිටි කන්ට්‍රෝල් කරන්න විදියක් නැහැ. ඇයි ඒකේ ක්වොලිටිය තත්ත්ව සහතිකයක් ගන්න විදියක් නැහැ. හේතුව ඒවැ තත්ත්ව සහතික නිර්මාණය කරලා නැහැ. තත්ත්ව සහතික හදලා නැහැ. දැන් මගේ නමට තියෙනවා තත්ත්ව සහතික ලබාගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ බලපත්‍රය තියෙනවා. බිම්මල් ආශ්‍රිත නිෂ්පාදනය කිරීමේ විවිධ දේවල් හදුවා. මෙන්න මේ වගේ අත්තමනෝමතික ක්‍රියාවලි. එහෙම නැත්නම් Tamanට කුට්ටියක් එන්නේ නැති හින්දා Taman බලේ තියාගන්න මෝඩය රජ වෙලා ඉන්න යුගයක්. මෝඩය රජ වෙලා මෝඩයන්ව අපි පත් කරගෙන මෝඩය විසින් රට පාලනය කරමි. නුවණැති මිනිස්සුන්ට ඉස්මතු වෙන්න නොදෙමි. ව්‍යාපාරයක උසස් තලයේ ඉන්න ලොක්කා ඕලෙවල සමත් නැත්තම් උපාධිකාරයෙක් වැඩට ගත්ත දවසේ ඉඳන් උපාධිකාරයට බයිනවා. ආපෝ වැඩක් හරියට කරන්න වේ බලවා මං ඕලෙවල්වත් නෑ. මං වැඩේ හරියට කරනවා. ඉන්නම තමයි ඕලෙවල්වත් නැති වැඩේ ගොඩ දාන මිනිස්සු. ඒ වගේම ඉන්නවා හාන මිනිස්සු. ඒ වගේම හාන මිනිස්සු උපාධිකාරයන්ගෙත් ඉන්නවා මං පිළිගන්නවා හාන මිනිස්සු. වැඩේ හාන මිනිස්සු. හානව නෙවෙයි නානව නෙවෙයි ගා ගන්නවා අන්තිමට. ඒක ඇත්ත. නමුත් අපි අර පුද්ගලයා උඩට එන අකමැත්තේ ඇයි? අපේ ක්වොලිෆිකේෂන් නැති නිසා. උඩට ආවොත් අපිටත් ගහලා දානවා. ඒක යටි හිතේ තියෙනවා. ඒක තමයි ළමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හැමෝම ගරහන්නේ. හැමෝම එක එක දේවල් කියන ආපෝ එක පුද්ගලයෙක් මොකක් හරි කරපු මෝඩ වැඩකින් අහුනොත් එම ආපෝ රැග් එක කියන්නේ මෙහෙම එකක්. රැග් එකේ මෙහෙම විනාශ කරනවා. රැග් එකේ මෙහෙම දේවල් කරනවා. එහෙම එකක් අපි දැකලා නැහැ. අපි එහෙනම් කැම්පස් ගියේ නැද්ද? අපි රැග් එක කාලා තියෙනවා. අපි රැග් එක දීලා තියෙනවා. අපි දැකලා නැහැ එහෙම එකක්. එහෙම ලිංගික හිංසන එහෙම විවිධ තියෙන තැන් ඇති. හැබැයි හැමතැනම නෙවෙයි. එක තැනක දෙක තැනක දෙයක් අල්ලාගෙන මුළු පද්ධතියටම පහර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. රයිට්? එතකොට දේශපාලනයේ ලංකාවේ නම් කිසිම එකක් එපා තිත්තම තිත්තයි. ශ්‍රී ලාංකේය දේශපාලනය යනු ඉතා මුද්ග මරි මෝඩ වැඩක්. ඒක වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙනවා නම් තනියෙන් රට ගොඩනගන්න උත්සාහ කරන්න. දේශපාලකයෝ පැත්තකට දාපු දවසක මේ රට දියුණු වෙයි.
මේ දේශපාලකයෝ විසින් තමා ගසාගෙන ගන්න. දේශපාලකයෝ තමා ඔක්කොම අල්ලගෙන ඉන්නේ. අතාරිනවා දෙන්නේ නැහැ. දේශපාලකයෝ ඔක්කොම අයින් වෙලා රට තිබ්බොත් රට ව්‍යාපාරිකයෝ විසින් භාණ්ඩ ගෙනෙල්ලා සමතුලිත වෙලා බිස්නස් එක ඇවිල්ලා ලංකාව සමතුලිත වෙයි. මොනවද ගත්තු තීරණ? ලොකු ව්‍යාපාර මොකක් හරි බිස්නස් එකක් කරන මොකක් හරි ගයක් ගැහුවා මොකක් හරි නගරයක හැද මොකක් හරි එහෙම නැත්තම් බිල්ඩිමක් හැදුවා. වැසිකිලි පද්ධතියක් හැදුවා. විවෘත කිරීමේ උත්සවයක් තියෙනවා. ලොකුවට බෝඩ් එක ගහනවා. සියලුම පළාත් නම ගිය කට්ටියගේ නම් ටික ගහ ගන්නවා. පළකයට තමයි ලක්ෂ ගාණක් වියදම් කරන්නේ. උත්සවයට තවත් ලක්ෂ ගාණක්. වැසිකිලි පද්ධතිය හදන්නත් එච්චර ගිහිල්ලා නැහැ. මේ වගේ මෝඩ තීරණ ගන්න තකතිරු ඉන්නේ ලංකාවේ. මේ වගේ මෝඩ තීරණ ගන්න ඕගොල්ලෝ ඔලු හදා ගන්න පුතේ. ශ්‍රී ලංකාවේ ගොඩ එන්න නම් අධ්‍යාපනය අංකයකට දාගන්න. හොද්දට ඉගෙන ගන්න. මේ මඩ ගොහරුව තුලින්ම අපිට පිපෙන්න වෙනවා. මේක තුලින්මයි පිපෙන්නේ. හොඳට ඉගෙන ගන්න දෛනිකව පාඩම් කරන්න. අතාරින්න එපා. නේව ගිව් අප්. කවදාවත් දෙන්න එපා. ඔයාගේ chance එක ඔයා ගන්න. ඔයාට ඇඳුම් පැළඳුම් අරන් දීලා තියෙන දෙමව්පියෝ. ඔයාට මහන්සි කරලා දෙමව්පියෝ ගොඩාක් වියදම් කරලා තියෙනවා. ඔයා ඔය තත්ත්වෙට තියෙනවා. ඔයාට කාමරයක් තියෙනවා. ඔයාට ඇඳක් තියෙනවා. ඔයාට පොත් මේසයක් තියෙනවා. ඔයාට පොත් පට්ටික තියෙනවා. ඔයාට මගෙන් ඉගෙන ගන්න සල්ලි දීලා තියෙනවා දෙමව්පියෝ. මේකෙන් ප්‍රයෝජනය ගත යුතුයි ඔබ. මහන්සි වෙලා වැඩ කරන්න ළමයි. ශ්‍රී ලංකාවේ තියෙන මේ පද්ධතිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කවදා හරි වැඩි ප්‍රතිශතයක් නුවණැත්තම් බිහි වුණ දාට. ලංකාවේ ඔක්කොම මෝඩයෝ නම් පාලකයොත් මෝඩ වෙන්න ඕනේ තමයි. නමුත් නුවණැති ලංකාවේ ජනතාවක් බිහි වුණොත්, නුවණැති දරු පරම්පරාවක් බිහි වුණොත් මේ පක්ෂ දේශපාලන පාට දේශපාලනේ පැත්තකට දාලා සත්‍ය හරි තැන කතා කරන්න පුළුවන්. ඔලු ගෙඩි ටිකක් බිහි වුණොත් අන්න එදාට ශ්‍රී ලංකාව වෙනස් වේවි. අන්න එදාට ඔය අත් දෙක උස්සගෙන ඡන්ද කාලට එන මිනිස්සුන්ට පයින් ගහන දවසක් උදා වේවි. අන්න එදා වෙනකන් අපි බලාගෙන ඉමු. අන්න එදා ඕගොල්ලෝ උදව් කරන්න. ඕගොල්ලෝ ළමා පරපුර උදා කරන්න. තව අනාගතේ කවදා හරි දවසක මේක වෙනස් වේවි. එදා වෙනකන් අපිත් බලාගෙන ඉන්නවා. අපිත් ඒ වෙනකන් කැප වෙලා වැඩ කරනවා. ළමුන්ට හරි දේ, නිසි දේ දෙනවා. බොරු මෝඩය රජ කරන්නවත්, මෝඩ සහ බොරුව ඉස්මතු වෙන්නවත් දෙන්නේ නැහැ. අපි හිටියොත් අපි ඒකට වලකපනවා. අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ පුතේ. මේක නැත්තම් ගොඩ ගන්න බෑ. මෙන්න මේ වගේ ලංකාව උඩින් බැලුවහම මේ වගේ. ලංකාව ඉන්දියාව මෙහෙම බැලුවම එන අපි දෙන්න සම්බන්ධයි. ඉස්සර පැන්ජියාව කියලා තිබ්බේ යුරේසියාව ගොඩ්වානාලන්තය කියලා මේක බෙදිලා. ඇදිලා යනවා ටික. අනේ ඔහොම ටික ගිහිල්ලා සර් කවදා හරි ඕස්ට්‍රේලියාවටම ලංකාව හේතු වුණොත් නම් ෂෝක්. ඇයි? ඒතකොට කියන්නේ නැනේ එපා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවේ යන්න. එදාට දා යැඩ් එක එපා ඕස්ට්‍රේලියාවට බස් එකේ යන්න කියලා. එහෙම හේතු වුණොත් නම් එහෙම වෙන්නේ නැහැ පුතේ. ඕස්ට්‍රේලියාවට ටික ඈත් වෙනවා. මේ වගේ ඉන්දියාවත් ලංකාවත් සුහදව ඉඳලා තියෙනවා. මේ කෝච්චි ගමනාගමනේ තිබිලා තියෙනවා. මේවා තමයි මේ විනාශ වුනේ. එතකොට ආදම්ගේ පාලම අද පාලමක් ගහන කතා වෙනවා. මේවට අකුල් එල්ලනවා. මේවට යම් තීරණ ගන්නවා. ඉන්දියාවේ කොලනියක් කරනවලු අපි. චීනේ කොලනියක් කරනවලු. රයිට්. මොලකාර පාලකයෝ හිටියොත් කොලනි වෙන්න දෙන්නේ නැහැ කවදා. පාලකයන්ට මොලේ නැති නිසා අපිටත් බයයි. මොකක් වෙයිද දන්නේ නැහැ. විකුණලා දායිද දන්නේ නැහැ. ඒකින්ද අපේ මව්බිම රට අංකයකට තියාගෙන හිතේ තියාගෙන වැඩ කරන්න ඕනේ. එතනට එන්න නම් සාමාන්‍ය පුද්ගලයෙක් විදියට සමාජයේ ඉඳලා වැඩ නැහැ. හොඳට ඉගෙන ගන්න. හයිරාකි එකේ උඩටම යන්න. උඩටම ගිහිල්ලා ඕගොල්ලෝ යාතට බලය ගන්න ඕනේ. ඕගොල්ලෝ කෙනෙක් ජනාධිපති වෙන්න ඕනේ. ඒ අදහස තියෙන පුද්ගලයෙක් උඩට එන්න ඕනේ. පාර්ලිමේන්තුවට ඕගොල්ලෝ වගේ අදහස් තියෙන හරි අදහස් තියෙන මිනිස්සෙක් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. අපි ඔලු ටික හදන්න. පුළුවන් නම් ගිහිල්ලා අන්න එදාට වෙනස් කරන්න. ලංකාව ටර්නින් පොයින්ට් එකක් වේවි. ලංකාව සම්පූර්ණ වෙනස් වේවි. මිනිස්සුන්ට සමානාත්මතාවයේ නිදහස, ස්වෛරීත්වය හරියටම ඇත්තටම ලැබේවි. මේ බොරුවට තියෙන්නේ. කට්ටිය පක්ෂ බෙදාගෙන අරියා පරදිනකොට මෙයා නැගිටිනවා. දෙගොල්ලෝ මේකට කෑම කනවා. අපි දන්නේ නැහැ. බැනගන්නේ. හවසට එකට පාටි එකේ බොන්නේ. එකට පාටි එකේ බීලා කතා කරන්නේ.
එකට කරේද අඩෝ අද බැන්නනේ මට වැඩි ඈ සැර ඕ මං ටිකක් බයිනවා. හරි ඉතින් අවුලක් නැහැ අපි දෙන්න ෆිට් එක දන්නවනේ ඉතින්. හිට උදේ වාදය මෙන්න මහා වාදී කියලා ටීවී එකේ වැඩසටහනක් ගියොත් රැයට දාන්නේ වාද. ඇත්තට දේශපාලන පුතේ වාද කතුරු කෙටිලි විවාද ගගා දාන්න දේශපාලනය කියලා ඒක දාන එකේම වැරද්ද බලන්න. ඒ කියන්නේ ලංකාවේ දේශපාලන කියන්නේ දෙගොල්ලෝ බැනගන්න එක. අරගොල්ලෝ මේක කියනවා මේගොල්ලෝ අර කියනවා. අයියෝ ඕගොල්ලෝ කාලේ හොරා කෑවේ ඕගොල්ලෝ කාලේ මෙහෙම කරේ. අපේ කාලේ මෙහෙම කරේ. ඇයි උඹලා ඕගොල්ලෝ හොරා කන්නේ? ඇයි උඹලා කාලේ එහෙම කරන්නේ කියලා දෙගොල්ලෝ බැන ගන්නවා. තේරුමක් නැහැ ළමයි. ඔළුව හදා ගන්න වෙනස් වෙමු. අපි වෙනස් වුණොත් රට වෙනස් වෙයි. අද නෙවෙයි කවදා හරි වෙයි ඒක. අපේ ළමයින්ට හරි රට වෙනස් වෙලා ලස්සන රටක් ඉතුරු වෙයි.